ආයිබෝන් ඔබට. ඉතින් සුවපත් නිවස විශේෂංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මේ අපිට හැම වෙලේම මේ ජීවිතයේ සම්බන්ධවත් අවිනිශ්චිතතාවයක් තිබෙනවා. අපේ ජීවිතේ ඊළඟ මොහොතේ මොනවා වෙන්න පුළුවන්ද කියලා. නිකම්මට හිතලා බලලා තියනවාද ඊළඟ මොහොතේ මට මොකක් වෙයිද කියලා, ඔබට මොකක් වෙයිද කියලා. ඔව්. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මරණයට මෙහා තිබෙන ඕනෑම සිදුවීමක් ජීවිතේ අපිට වෙන්න පුළුවන්. ඇවිදගෙන යනකොට ලිස්සල වැටෙන්න පුළුවන්. කොහේ හරි පිලිස්සෙන්න පුළුවන්, කරන්ට් එක වැදෙන්න පුළුවන්, මේ වගේ ඕනෑම සිදුවීමක් වෙන්න පුළුවන්. එතකොට අද අපි හිතුවා කතා කරන්න පිලිස්සීම පිළිබඳව. පිලිස්සීම් තුවාල, පිලිස්සීම් වලට කොහොමද අපි ප්‍රථමාධාර ලබා දෙන්නේ, මෙවැනි කාරණා කිහිපයක්. මොකද ගෙදර නිරන්තරයෙන්ම ඔබ හැසිරෙනකොට, ඔබේ සමාජිකයන් එක්ක ගත කරනකොට කාලය මෙවැනි අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඒ පිළිබඳව කතා කරන්නට අපි මැදිරියට ආරාධනා කරා රත්නපුර මහනගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය ජයන්ත ප්‍රේමතිලක මහත්මිය. හැමදාමත් අපිත් එක්ක කතා කරනවා නේද? සෞඛ්‍ය ගැටලු අපි හැම වෙලේම කතා කරනවා. මේ සඳහා හැම පිළිතුරක් මෑ ගාව තියෙනවා. ඉතින් මේ පිලිස්සීම කියන කාරණාව පිළිබඳව ටිකක් අපි කතා කරන්නට හිතුවා අද දවසේ. මේ මුලින්ම සිස්ටර් මං ඇහුවොත් පිලිස්සීමක් කියන්නේ මොකක්ද? කියන්නේ ගින්දරක් වෙන්න පුළුවන්, වෙනත් ආකාරයේ පිලිස්සුමක් වෙන්න පුළුවන්. පිලිස්සීමක් සිද්ධ වෙනවා කියන්නේ මොකක්ද? ඔව් අම්මා, දැන් පිලිස්සීමක් කියන්නේ ඒක ශරීරයට සිදුවන හානියක්. අපේ මේ ශරීරයේ සාමාන්‍ය විදිහට තියෙනවා. ඒකට යම්කිසි හේතුවක් නිසා පිලිස්සීමක් වුණොත් අපි ඒක පිලිස්සීමක් කියලා හඳුන්වනවා. එතකොට මේ පිලිස්සීම එක එක විදිහට වෙන්න පුළුවන්. පළවෙනිම දේ තමයි ඔය ගින්දරට පිලිස්සීම. ඒක දැන් බහුලව අපිට දකින්න ලැබෙනවා. ගින්දරට පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේම රත්තු යකඩවලට දැන් රත් වෙච්ච දෙයකට, විශේෂයෙන් ওই බයිසිකල් වල සයිලන්සර් එක බයිසිකලේ ගෙදරගෙන හැලලා නතර කරපු ගමන් පොඩි දරුවෝ ගිහිල්ලා බයිසිකලේට හේතුනොත් ඒ වගේ රත් වෙච්ච යකඩ එකක්. එතකොට ඒකට පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේම සිගරට් එක පත්තු කරපු ඒ සිගරට් එකට පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි කියනවා වියලි පිලිස්සීම. ගින්දරට, රත්තු යකඩ වලට ඒ වගේ දැන් ප්‍රථමාධාර වලදී අපි මේක හඳුන්වනවා. එක එක වර්ග කරනවා පිලිස්සීම් වර්ග. ඊළඟට අපි කියන ආතප්ත පිලිස්සීම කියලා. ඒක අපිට හුරු නැති වචන වුණාට ඒකදී අපි කියන්නේ හුමාලියට පිලිස්සෙනවනේ. දැන් උණු වතුර උණු කරපන් හුමාලියට උදුන් හල්ලන්න යනකොට සමහරු පිලිස්සෙන්න පුළුවන් හුමාලියට. ඊළඟට රත්තු තෙල් තාච්චියකට තෙල් වලට, ඊළඟට උණු වතුර ඇඟට වැටීම, ඒ වගේ දේවල් වලට අපි කියන ආතප්ත පිලිස්සීම කියලා. ඒතකොට තව පිලිස්සීමක් තියෙනවා විදුලි පිලිස්සීම. දැන් විදුලි සැරවැදීමයි විදුලි පිලිස්සීමයි ඒක පොඩි වෙනසක් තියෙනවා. නමුත් විදුලියට පිලිස්සෙන අවස්ථාවල් තියෙනවා. ඒකට අපි කියනවා විදුලි පිලිස්සීම කියලා. ඒ වගේම සමහරවිට විදුලි ස්ටික් එකකට වගේ රත් වෙච්ච දෙයකට පිලිස්සෙන එක අපි කියන එක රත්තු දෙකට පිලිස්සීම කියලා. ඊළඟට තව පිලිස්සීමක් තියෙනවා සීත පිලිස්සීම. ඒක අපේ රටේ නැහැ. බොහෝ විට සීතල රටවල් වල අධික සීතලට ගියාම පාවහන් නැතුව එහෙම ගියාම සීත පිලිස්සීම තියෙනවා. ඊළඟට අපි කියනවා විකිරණ පිලිස්සීම. ඉරු එළියට පිලිස්සෙන එක. ඊළඟට විකිරණ ද්‍රව්‍ය වලට, පරමාණු වලට, බෝම්බ ඒ වගේ දේවල් වලට විකිරණ වලට පිලිස්සීමක් තියෙනවා. අපි කියන එක විකිරණ පිලිස්සීම කියලා. ඒ වගේම තව පිලිස්සීමක් අපි වර්ග කරනවා රසායනික පිලිස්සීම. ඇසිඩ් වර්ග. එතකොට ඊළඟට ඔය කර්මාන්ත ශාලාවල පාවිච්චි කරන විවිධ ඇසිඩ් ජාති තියෙනවා, රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඊළඟට කෘෂි කර්මාන්තයේදී පාවිච්චි කරන කෘමිනාශක, වල්නාශක ඒ වගේ දේවල් ශරීරයට වැටුනොත් පිලිස්සෙන්න පුළුවන්. ඒක අපි කියනවා රසායනික පිලිස්සීම කියලා. මේ වගේ අර ප්‍රථමාධාරවලදී අපි පිලිස්සීම් වර්ග කරනවා. මේ හැම එකක්ම පිලිස්සීම්. එතකොට ඒවට හැබැයි ප්‍රථමාධාර දෙන විදිහ අපිට පොඩ්ඩක් වෙනස් වෙනවා එක එක අවස්ථාවලදී. දැන් පිලිස්සීම් එක එක විදිහ නිසා දැන් ගින්දරක් වැදිලා පිලිස්සුනාට පස්සේ වෙනම ප්‍රථමාධාර කොටසක් තිබෙනවා. ඒ විදිහට අපි ප්‍රථමාධාර වෙන් කරලා ගත්තොත් කොහොමද එක් එක් පිලිස්සුම් වර්ග වලට එක් එක් ප්‍රථමාධාර ක්‍රම භාවිතා කරන්නේ? ඔව් අම්මා, දැන් පිලිස්සීම් දැන් කොයි ආකාරයකට පිලිස්සුණත් අපි විශේෂයෙන් බලනවා කොහොමද මේක පිලිස්සලා තියෙන්නේ කියලා. මුලින්ම. එතකොට අපි හිතමු ගොරත් වෙච්ච දෙයකට පිලිස්සලා තියෙනවා. එහෙම නැත්නම් උණු වතුරට වැටලා පිලිස්සලා තියෙනවා. අපි බලනවා පිලිස්සී ඇති ප්‍රමාණය කොච්චරද කියලා. ප්‍රථමාධාරකරුවෙකුට තක්සේරු කරන්න පුළුවන් මෙයා ගොඩාක් පිලිස්සීලාද. දැන් පෙට්‍රල් බූම් තෙල් වගේ දේවල් කරගෙන පිලිස්සන විශාල පිලිස්සීමක් එන්න පුළුවන්. එතකොට ඒ වගේ ඉස්සෙල්ලා ප්‍රථමාධාර දෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ මොන කොච්චර ප්‍රමාණයක් පිලිස්සලාද කියලා. අපි ඒක වෛද්‍ය විද්‍යාවේදී අපි කතා කරනවා 9 නීතිය, rule of 9 කියලා.
එතකොට නවයේ නීතිය කිව්වහම ශරීරයේ කොටස් 9 කොටස් වලට බෙදලා මුළු ශරීරයම 100ට අරගෙන මේ අත්ලේ ප්‍රමාණයට වගේ ගත්තොත් අපි කියනවා 101ක් විතර පිළිසිලා. එතකොට මේ හිස සම්පූර්ණයෙන් පිළිසිලා නම් 9ක් පිළිසිලා. ඒ වගේ අපිට තක්සේරු කරන්න පුළුවන් මෙයා පිළිසිලා තියෙනවා 9ක්, 18ක්, 121ක්. ඒ වගේ කියන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා බලනවා මෙයා ලොකු පිළිසීමද සුළු පිළිසීමකුත් වෙන්න පුළුවන්. ගෙදර ඔය අපි වියනකොට රත් වෙච්ච භාජනයකට අත පිළිසිලා ගින්දරට පිළිසිලා සුළු පිළිසීමක් එන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වර්ග කරනවා. ඊළඟට සමහර වෙලාවට අපි පිළිසීම බලනවා මේක කොච්චර ගැඹුරට පිළිසිලාද. දැන් අපි දන්නවා යන්තම් පිළිස්සුනා පස්සේ ආයෝඩි දෙනවා. මෙතන රත් වෙලා වේදනාව වැඩි. අපි කියනවා පිළිස්සුනා කියලා. ඊළඟට ටිකක් වෙලක් කියනවා දිය බුබුලකුත් ඇවිල්ලා. දිය පට්ටයක් ඇවිල්ලා කියලා කියනවා. එතකොට ඒක කියන්නේ අර යන්තම් පිළිස්සුනාට වඩා ටිකක් ගැඹුරට පිළිස්සුනා. දිය පට්ට එනවා. ඊට පස්සේ තව තියෙනවාම දැන් තද බල විදියට ගැඹුරට පිළිස්සුන ටෙම්පරේචර් විශේෂයෙන්ම ඔය දැන් අපි මේ දවස්වල දකින ගෑස් ඒ වගේ අවස්ථාවලදී පිළිස්සන තින් ඒක ගැඹුරු පිළිස්සීමක් වෙන්න පුළුවන්. ශරීරයේ පිට හැම විතරක් නෙමෙයි අභ්‍යන්තර පටක වලට පවහන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දකිනවා පේශීත් අපේ පිළිසිලා අස්ථි මට්ටම දක්වා අස්ථි පේනවා. ඒ මට්ටම දක්වා පිළිසිනවා. ඒකට ඒක ගැඹුරු පිළිසීම සහ භයානක පිළිසීම. ඒවා ටික කාලයක් යනවා සුව කරන්න. හරි අමාරුයි. ඉතින් මේ වගේ අපි ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඉස්සෙල්ලම තක්සේරු කරන්න ඕනේ කොයිතරම් ප්‍රමාණයක් මෙයා පිළිසිලාද කියලා. එතකොට එහෙම පිළිසීම තක්සේරු කළාට පස්සේ තමයි ඒ ප්‍රථමාධාරකරුවෝ කරන්නේ මොනවද කරන්න ප්‍රථමාධාර. එතකොට අපි ප්‍රථමාධාර කිරීමේදී විශේෂයෙන්ම අපි භාවිතා කරන්නේ වතුර. එතකොට පිළිසුන ඊට කලින් අපි කතා කරන්න ඉපැ මේ පිළිසුන එක නිවා ගන්න කොහොමද? ප්‍රථමාධාරය. ඒකත් ප්‍රථමාධාරයේ කොටස. අනිවාර්යෙන්ම. ප්‍රථමාධාරයේ කොටස. මොකද අධික ලෙස පිළිසුනහම සමහර අපි දකිනවා ගිනි තියා ගන්නවා. පෙට්‍රල් වක් කරගෙන බොහොම තෙල්වක් කරගෙන ගිනි තියා ගන්න අය ඉන්නවා. දැන් නම් ගොඩාක් අඩුයි. නමුත් අපිට අදටත් දකිනවා සමහර වෙලාවට හිතලා ගිනි තියා ගන්න. සමහර වෙලාවට යම්කිසි හේතුවක් නිසා අධික ලෙස පිළිසීමට ලක් වෙච්ච අය දකිනවා. ඒතකොට පළවෙනියෙන්ම කරන්න ඕනේ මේ පිළිසුන එක නිවා ගන්න ඕනේ. ඒතකොට නිවා ගන්න දැන් අපි ඉස්සර පොත්පත්වල නම් තියෙන තෙත ගෝණියක් දාන්න. එහෙම තමයි කියන්නේ. නමුත් දැන් ගෝණි කියන එක අද කාලේ හොයාගන්න බෑ. තෙත ගෝණි කියන දෙයක් හොයාගන්න බෑ. අපිට පුළුවන් ඒකට ලේසියෙන්ම ගෙදර තියෙන ඝනකම බ්ලැන්කට් එකක් වතුරෙන් තෙමලා ගිහිල්ලා වෙලා ඒ පුජ්‍යලව බදාගෙන අල්ල ගන්න පුළුවන්. නැත්තම් එයා දුවනවා. දුවන්න හොඳ නෑ. පිළිසුන පුජ්‍යලේ එයා දිව්වොතින් වෙන්නේ තවත් අර හුලඟට නිරාවරණය වෙලා තවත් වැඩියෙන් පිළිසෙනවා. ඒක නිසා මෙයා දුවනවා නම් දුවන එක නතර කරගන්න ඕනේ. ඊළඟට සමහරව ඉස්සර අපි පොත්වල දාලා තියෙනවා බිම පෙරලන්න. එතකොට මේ පිළිසුණු කෙනෙක් තව බිම් පෙරලන එක තව අමාරුයි. සමහරවිට වැලි පොලොවක හරින තවත් අමාරුයි. එතකොට අපි එහෙම මේ පෙරලන්න කියන්නේ අපි ගින්දර නිවා ගැනීම සඳහා විශේෂයෙන්ම තෙත ඝනකම රෙද්දක් අරගෙන බ්ලැන්කට් එකක් අරගෙන යාගේ ඇඟ හොඳට උතන්න පුළුවන්. එතකොට ගින්න නිවා ගත්තා. ගින්න නිවා ගත්තට පස්සේ අපි වතුර වක් කරන්න ඕනේ. කොච්චර වෙලාවක්ද කියනවනම් විනාඩි 20ක්වත් හොඳට වතුරේ කොහාට විශාල පිළිසීම නම් අපිට කරන්න පුළුවන් වතුර ඇඟට වක් කරන්න. එහෙම නැත්නම් සුළු පිළිසීමක් නම් අපිට භාජනයකට මෙහෙම පිළිසින කොටස විනාඩි 20ක් විතර වතුර දාගෙන ඉන්න. එතකොට මේ වතුරෙන් තෙමීම ඉතාමත්ම වැදගත්. දැන් අපේ පුජ්‍යලෝ කියන්නේ බෑ වතුර දාන්න එපා. ඉක්මනට යන්න හොස්පිටල් එකට. ඉක්මනට හොස්පිටල් එකට ගෙනියන්න. එහෙම කියනවා. නමුත් පිළිසුන වෙලාවට වතුර දමාස ගෙනියීමෙන් අර දිය බබුළු එන එකවත් නතර කරලා දිය බබුළුවත් එන්නේ නැතුව සුළු පිළිසීමක් නම් අපිට වළක්වා ගන්න පුළුවන්. අපිට ඒක ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපි පුජ්‍යලයන්ට කියා දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒක ප්‍රායෝගිකව කරලා තියෙනවා. අනේ ඕ සිස්ටර් එදා සිස්ටර් කියලා දුන්නේ හින්දා අපි මේ වතුර දාගෙන හිටියා දිය බුල්පුලක්වත් ආවේ නැහැ. එහෙම කියන අය ඉන්නවා. මේ අපේ වැඩසටහන ආරම්භලා. එතකොට ඒ වගේ අපි ඉස්සෙල්ලාම කරන්නේ විනාඩි 20ක් හොඳට වතුරෙන් සෝදන එක. ඊට පස්සේ දැන් සමහරව ඉන්නවා එහෙම වතුරෙන් තෙමන්නේ නැහැ. නොයේකුත් අත් බෙහෙත් පාවිච්චි කරනවා. සමහර බිත්තර සාරු දානවා. එතකොට මේ පිළිසුණු කොටට බිත්තර සාරු දැම්මහම පොඩි සිසිල් ගතියක් ඇවිල්ලා එයාට දැවිල්ල පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් ඒක හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ ඒ ප්‍රදේශයට උඩින් අපි යම්කිසි දෙයක් තෙල් දානවා. සමහරවිට ඔය කුකුල් තෙල් කියලා කියනවා. ඒ තෙල් වගේ දෙයක් උඩින් ආලේප කරපුවාම වෙන්නේ අර රස්නේ ඇතුළට යනවා. පිටට යන්න විදිහක් නැහැ. එතකොට තවත් අභ්‍යන්තරයට පිළිසි යනවා. උෂ්ණත්වය පිටවීම නමුත් වතුරෙන් තෙමපුවාම අර උෂ්ණත්වය ඉතාමත්ම හොඳින් පිට වෙලා අර යට මට්ටමට ගැඹුරු මට්ටමට පිළිසෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒක නිසා ඉතාමත්ම වැදගත් වතුරෙන් තෙමෙන එක. පළවෙනි එක ගින්න නිවා ගන්න ඕනේ. ඒකට අපිට උපක්‍රම පාවිච්චි කරනවා. ඊළඟට පුළුවන් තරම් විනාඩි 20ක්වත් වතුරෙන් තෙමනවා. ඊළඟට සමහර කෙනා වතුර දැම්මනේ කියලා නෑනේ අපි වතුර දැම්ම පිච්චෙනවා. එතකොට කොච්චර වෙලාද වතුර දැම්මේ? ඉතින් විනාඩි 2ක්වත් නෑ. ඉතින් එහෙම බැතෝර කියන්නේ අපි වතුර දැම්ම නමුත් වැඩක් උන්නේ නෑ.
එතකොට මේ පිළිසීමට වතුර දාලා වැඩක් නැහැ. ඒ වගේ මිනිස්සු අතර මතයක් වෙනවා ඒ උනාට දියපට්ට ආවා කියලා. දියපට්ට ආවත් ඉක්මනට විනාඩි 20ක් වතුරේ දමාගෙන සිටියොත් අර දියපට්ටත් නැති වෙලා ඊටමත් ඉක්මනින් සනීප වෙනවා. මේ සුළු පිළිසීම. ඒ සුළු පිළිසීමකදී එහෙම කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය ඕනම පිළිසීමකදී වතුර දාන්න ඕනේ. නමුත් අර දියපට්ටයක්වත් එන්නේ නැතුව නතර වෙනවා. ඊට වැඩිය දැන් අපි කියන්නේ අත්ලේ ප්‍රමාණයට වඩා ලොකු පිළිසීමක් නා. ඒත් විනාඩි 20ක් වතුර දාන්න. නැත්තම් වතුරේ ඔබාගෙන ඉන්න පුළුවන් නම් ඒ කොටස වතුරේ ඔබාගෙන ඉන්න. ඊට පස්සේ ඒක එළියට අරගෙන දැන් ගොඩක් පිළිසිලා නම් එයා එළියට ගත්ත ගමන් යාට සීතලක් දැනෙන්න පුළුවන්. ඒකෙන්ද හොඳ උණුසුම් බ්ලැන්කට් එකකින් හරි හොඳ රෙද්දකින් එයාව හොඳට පොරවන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම අර පිළිස්සුණු කොටසේ තියෙනවනේ දැන් අපි හිතමු කර්ණ පිළිස්සුණා කියලා කනේ තියෙන කරාඹ ඉක්මනට ගලවන්න ඕනේ. අත පිළිස්සුණා නම් ඒ කොටසේ මුද්දක් තියෙනවා නම් ඒ මුදුව අයින් කරන්න ඕනේ. බලලු දාගෙන ඉන්නවා නම් ඒව අයින් කරන්න ඕනේ. එතකොට මේක ඉතාමත් වැදගත්. මොකද ඊට පස්සේ ඒ ප්‍රදේශෙ ඉදි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවට ප්‍රතිකාර කරද්දී හරි අමාරුයි. ඉක්මනට සනීප වෙන්නේ නැහැ. එතෙන්ට පැසව තියෙනවා විස බීජ එකතු වෙනවා. ඉතින් ඒකින්ද ඒ කොටසේ තියෙන ආභරණ හැකි ඉක්මනින් අයින් කරන්න ඕනේ. එතකොට අම්මා පිළිස්සිලා ඇඟට එල්ල තියෙන ඇඳුම් අපි ගොඩාක් අඳින්නේ දැන් නයිලෝන් ඇඳුම්. කපුරේදී නම් එතන පිළිස්සිලා අයින් වෙනවා. නමුත් මේ නයිලෝන් ඇඳුම් ඇඟට එල්ල තියෙනවා. එතකොට මේ ඇරිලා තියෙන ඇඳුම් කොයිම වෙලාවකවත් අයින් කරන්නේ නැහැ. එතකොට කොයිම වෙලාවකවත් අයින් කරන්නේ නැතුව ඒ ඇල්ල තියෙන කොටස එහෙමම තියෙද්දි අපිට වටේට කපලා අයින් කරන්න පුළුවන් ඇඳුම්. කපලා අයින් කරලා ඒ හොඳට වතුර දානවා. විනාඩි 20ක් විතර වතුර වක් කරලා ඊට පස්සේ තමයි අපි වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන්නේ. එතකොට රෝහලකට ගෙනියනකොට මේ ප්‍රථමාධාර දීම සඳහා අපිට නැත්නම් මේ ඉක්මනට සනීප වීම සඳහා ලොකු සහයෝගයක් මේ ප්‍රථමාධාර තුලින් ලැබිලා තියෙනවා. රෝහලට යනකොට අපි 50%ක් 60%ක්ම අපි සනීප කරලා යවන්නේ මේ වතුර දෙවීම තුලින්ම. ඊට පස්සේ අභ්‍යන්තරයට හානි වෙන ටික අඩු වෙලා තියෙනවා. එහෙම කරලා ඉවරලා අපි රෝහලකට රැගෙන යන එක තමයි ඉතාමත් වැදගත්. අපි අය කරන්නේ නැත්තේ අර ඒගොල්ලෝ වතුර දැම්මනේ කියලා මදි. විනාඩි 20ක් වතුරෙන් තෙවන්න ඕනේ. ඊළඟට ඒ කාලේ බලලා සමහර අය ඉන්නවා දැන් වතුර පිළිස්සුන ගමන් වාහනේ ගහලා යන් ඉක්මනට හොස්පිටල් එකට යන් කියලා යනවා. එන්න ඉන්න පොඩ්ඩක්. අපි වතුරෙන් තෙමමු. විනාඩි 20ක් වතුර දාමු. එහෙම කරලා අපි හොස්පිටල් එකට යමු කියලා කිව්වොත් අර දියබබළු වෙන එකත් නතර කරලා එක් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන ගැටලුකාරී තත්ත්වය අවම කරගන්න පුළුවන් මේ ප්‍රථමාධාර ටික. අනිවාර්යයෙන්ම. අපි ප්‍රථමාධාර වලින් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. හරි. දැන් ඊළඟ පියවරට එනවා. ප්‍රථමාධාර ටික දැන් ගෙදරදී අපිට කරන්න පුළුවන් ටික කරාට පස්සේ දැන් රෝගියාව රෝහලට රැගෙන යෑමේ පියවර. මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් දැන් රෝහලට රෝගියෙක් එනකොට ඔබ දන්නවනේ පෞද්ගලිකව මේ කාර්යයේ තියෙන අත්දැකීම් එක්ක මේ මොනවද ප්‍රශ්න වැඩි වෙන්නේ කියන්නේ දැන් පිළිස්සීම තවත් රෝග කිහිපයකට බෙහෙත් කරගෙන යන ගමන් අපිට රෝගය සුව කරන්න වෙනවනේ පිළිස්සීම. මේ ප්‍රශ්න ටිකට එන්නේ කොහොමද? ඒ කියන්නේ කරන වැරදි ටික මොනවද ඔබ දකින විදිහට? ඒ ගෙදරින් රෝහලට එන අතරතුරේ වෙන කාරණා ටික. දැන් අනිවාර්යයෙන්ම ඒකයි දැන් අර රෝහලට ගේන්න ඉස්සෙල්ලා අපි කියන්නේ වතුර විතරයි දාන්නේ කියලා. සමහරු ටූත් පේස්ට් ගාලා ගේනවා. පිළිසුනේ ස්ථානේ. නැත්නම් අර කුකුල් තෙල් වගේ දේවල් දානවා. ඊළඟට බිත්තර සාරු දානවා. මේ වගේ නොයෙකුත් දේවල් භාවිතා කරලා සමහරු අර කෙසෙල් පට්ටවල උතලා ගේනවා. මේ ඒ වගේ ඒ අර කෙසෙල් කොළ උඩ එහෙම තියලා ගේන්නේ අර අච්චර අධික පිළිසීම නිසා. ඒතකොට සමහරලාට ඒක සමහර අවස්ථාවලදී හොඳ ක්‍රමයක් මොකද නැත්තම් ඇඳුම් මඟට එල්ලලා තියෙනවා. ඒ වගේ දේවල්. නමුත් හොඳට පිළිසුන එකට හොඳට වතුර දාලා හොඳට සෝදලා ඊට පස්සේ අපිට පුළුවන් පිළිසුදු පෙද්දකින් රෝගියව ආවරණය කරන්න. මොකද අර වතුර දැම්මත් පස්සේ ඒ පුජ්‍යලගේ ශරීරය සමහරට ගොඩක් උණුසුම අඩු වෙනවා. ඒතකොට සීතල ඇති වෙනවා. ඉතින් ඒක නිසා අර වතුරෙන් තෙම්මුවට පස්සේ අපි ඒ ප්‍රදේශය හොඳට පිරිසිදු පෙද්දකින් ආවරණය කිරීම වැදගත්. ඊළඟට අර ප්ලාස්ටර් දාලා එහෙම ඔතන්න හොඳ නැහැ. ඔතලා ප්ලාස්ටර් දාන්න හොඳ නැහැ. ඒකට වටේ පිරිසිලා තිබුණා. අපි ප්ලාස්ටර් ගලවනකොට අර ඒ ටික කොටසක් ගැල්ලෙන්න. ඔව් ඊළඟට අර අපි කිව්වා වගේ කරහඹ මුතුමාල තියෙනවා නම් ඒව අයින් කරන්න ඕනේ. ඉතින් එකම දේ හොඳට පිරිසිදු වතුරෙන් සෝදලා රෝහලකට අරගෙන එන එක තමයි කරන්න තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන් ඔය එක අත් බෙහෙත් ක්‍රම තෙල් ಜಾති ගන්න එක, ටූත් පේස්ට් ගන්න එක, ඊට පස්සේ ඒ වගේ අර කුකුල් තෙල් ගන්න එක ඒව කරන්න එපා. ඒව කරපුවාම තවත් විස බීජ යනවා. අර දැන් තුවාලයක් තියෙන පිළිසෙන්න ස්ථානයේ. එතකොට ඒ විස බීජ ගිය නිසා අපිට සෑහෙන කාලයක් යනවා ප්‍රතිකාර කරන්න ප්‍රමාද වෙනවා. ඒක නිසා අර විදිහට ගේන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට සිහිය නැතුණොත් ඒ වගේ අවස්ථාවකදී කිසිම දෙයක් පොවන්න දෙන්නේවත් කිසිම දෙයක් කරන්න නැතුව අපි කලින් කතා කළා සිහි නැති රෝගියෙකු තියෙන ඉරියව්වට අරවලා ඒ විදිහට අපි හැකියක්මන්ටම රෝහලකට අරගෙන ඉන්න ඕනේ. හරි.
දැන් මේ පිලිස්සීම ගැන කියද්දී අපි දන්නවා ගින්දරෙන් පිලිසෙන්න පුළුවන් විදුලි සැරටත් පිලිසෙන අවස්ථා තියෙනවා. මේ වෙනස මොකක්ද මේ පිලිස්සුම් අතර තියෙන මේ විදුලි සැර වැදීමකදී කොහොමද මේ වෙනස හඳුනන්නේ? ඔව් අම්මා දැන් විදුලි සැර වැදීමකදී අපි අර පිලිසීම් වර්ගයේනේ අපි ගණන් ගත්තේ. ඒ වුණාට මේ විදුලි සැර වැදීම ඊට එහා ගිය දෙයක්. අපි දන්නවා දැන් ගෙදර තියෙන්නේ සාමාන්‍යයෙන් වෝල්ටීයතාවයේ අඩු විදුලිය. පාරේ තියෙන්නේ අධි වෝල්ටීයතාවයේ තියෙන විදුලිය තියෙනවා. එතකොට සමහර වෙලාවට පාරේදී මේ විදුලි කණු සමහර වෙලාවට අකුණු වලට වැස්සෙති හුළඟදී හැම කඩාගෙන වැටුනොත් විශේෂයෙන්ම ඒ අවට මීටර් 8ක් 18ක් අතර ප්‍රමාණයක් මේ විදුලිය බිමට කාන්දු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපේ පුජ්‍යලයෝ නොදැනුවත්කම හින්දා ඈත නිගහක් කඩාගෙන ඉట్లా තියෙනවා. අපි මේ හරියෙන් ගියාට කමක් නැහැ කියලා ගියොත් එයාට විදුලි සැර වදින්න පුළුවන්. ඒක නිසා අධි වෝල්ටීයතාවයේ තියෙන විදුලි කම්බි පාරට කඩාගෙන වැටලා තියෙනවා නම් ගස් එක්ක කඩාගෙන වැටලා තියෙනවා නම් ගස් වල රැඳිලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ප්‍රදේශයට යන්නේ නැතුව එතන අනතුරුදායක ප්‍රදේශයක් බවට මතක තියාගන්න ඕනේ. ඒක තමයි සමාජයේ හැමෝම දැනගන්න ඕනේ. කිසි කෙනෙක් එතෙන්ට යන්න එපා. ඊට පස්සේ ඒක අපිට පුළුවන් විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන්න, පොලිසියට දැනුම් දෙන්න. ඒ වගේ තැනකට දැනුම් දීලා විදුලි බල මණ්ඩලයෙන් අර විදුලිය විසන්ධි කළා කියලා දැනගත්තට පස්සේ තමයි අපි යන්නේ. එතෙන්ට අනතුරු වෙලා තිබුණ පුජ්‍යලයක් හිටියත් අපිට යන්න බෑ. ඒ අනතුරු අයින් කරලා තමයි අපි යන්න ඕනේ. නැත්නම් අපිට විදුලි සැර වැදිනවා. එතකොට එතෙන්දී විදුලි සැර පුජ්‍යලයක වැදුනහම ඒක අපිට පිටින් පේන්නේ සමහර වෙලාවට විදුලියට පිලිස්සුනොත් ඒක පාටම ලොකු ස්පාර්ක් වෙනවා කියලා කියන. ඒ වගේ විදුලියට වුණත් විදුලි පිලිස්සීමක් කරනවා. එතකොට අපිට වතුර දාන්න පුළුවන්. නමුත් විදුලි සැර වැදීමකදී එහෙම වතුර දාලා වැඩක් නැහැ. විදුලි සැර වැදීමකදී වෙන්නේ මේ ශරීරයේ පේශි අභ්‍යන්තර පේශි මෙහෙම ඇකිලෙනවා සංකෝචනය වෙනවා. ඒව දිගහැරෙන්නේ සංකෝචනය වෙනවා. එතකොට මේක විදුලිය වැඩි වෙලාවක් ඇඟේ තියෙන්න මේ පේශි ඇකිල්ල තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා හුස්ම ගන්නකොට අපිට ශ්වසන මාර්ගයේ තියෙන පේශි ඇකිලෙන්න දිගහැරෙන්න ඕනේ. හෘදයේ තියෙන පේශි ඇකිලෙන්න දිගහැරෙන්න ඕනේ. එතකොට මේව ඇකිල්ල විතරක් තියෙනවා මේ අපේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නතර වෙන්න පුළුවන්, හෘදේ නතර වෙන්න පුළුවන්, එයාට සිහිය නැති වෙන්න පුළුවන්, කම්පන තත්ත්වයටපත් වෙන්න පුළුවන්, බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අධි වෝල්ටීයතාවයකට තිබුණ විදුලිය සැරට වැදුනොත් ඊට වැඩිය හානි වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පේශි කොයිතරම් දුරට ඇකිලෙනවද කියනවා නම් අස්ථි කැඩෙන තරමට ඇකිලෙනවා. හයි ටෙන්ෂන් මේ ලයින් එකකට වගේ ඒ විදුලි සැරයකට වැදුනොත්. ඉතින් ඒකින්ද ඒක මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම අධික විදුලියකට මේ නිරාවරණය වුණොත් අසු වුණොත් ඒ පුද්ගලයාගේ මේ පේශි සංකෝචනය වෙලා තියෙනවා. එතකොට පළවෙනියෙන්ම කරන්නේ තමන්ගේ ආරක්ෂාව බලන්න ඕනේ. රෝගියා ළඟට යන්න හොඳ නැහැ. යාට විදුලිය තවදුරටත් තියෙනවා නම් එහෙම එහෙ ටික ඔක්කොම බලලා ගෙදරකදී වුණත් මේන් ස්විච් එක ඔෆ් කරලා ඒ පුජ්‍යලයා ඇල්ලලා තියෙන දේ අහිං වෙන්න අර ස්විච් එක ඔක්කොම ඔෆ් කරාට පස්සේ අපි දන්නවා යාට කරන්ට් එක නැහැ කියලා. ඊට පස්සේ තමයි යාළඟට යන්නේ. යනකොට අර පේශි සංකෝචනය වීම නිසා එයාට අර ෂොක් එක කම්පැනි ඇති වෙන්න පුළුවන්. එතකොට සිහිය නැති වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි බලනවා සිහිය නැත්තම් සිහිය නැති රෝගියෙකුට කරන ප්‍රථම ආධාර දෙනවා. එයා හුස්ම ගන්නේ නැත්තම් හදවත නතර වෙලා නම් අපිට සිද්ධ වෙනවා CPR. ඒ කියන්නේ පපු තෙරපන සහ කෘත්‍රිම ශ්වසනය දෙන්න. එතකොට මේ විදුලි සැර වැදීමකදී ඒක ගින්දර පිලිස්සීම් වර්ගයටම තමයි අපි කතා කරන්නේ. නමුත් ඒක අරකට වඩා වෙනස්. එතෙන්දි වෙන්නේ ශරීරයේ පේශි සංකෝචනය වෙලා තියෙන එක. ඊළඟට සමහර ඔය විදුලි සැර වැදීමකදී ඇඟට අපි දැකලා තියෙන පොල්ලකින් ගහනවා. මෙහෙම. එතකොට අර ඒගොල්ලෝ කියන්නේ අර සංකෝචනය වෙලා තියෙන පේශි ලිහිල් කරන්න තමයි එහෙම පොල්ලකින් ගහන්නේ. නමුත් ඉතින් අද කාලේ විදුලි සැර වැදුන කෙනෙකුට පොල්ලකින් ගහන්න කිව්වොත් ප්‍රථම ආධාර කරුට ගුටි කන්න වෙනවා. එතකොට අපි විදුලි සැර වැදීමකදී අර කිව්වා වගේ ශරීරේ මසාජ් කරන එක කරන්න ඕනේ. එක්කෙනෙක් ශරීරේ මසාජ් කරනවා අනිත් එක්කෙනා බලනවා මෙයාට හුස්ම ගන්නවද ඊළඟට හදවත නතර වෙලා තියෙනවා නම් අපිට පපුතරපොම ලබා දෙන්න සිද්ධ වෙනවා. හුස්ම ගන්නව නම් ගැටලුවක් නැහැ. සිහිය නැත්නම් සිහිය නැති රෝගියෙකු තියෙන ඉරියව්වට තියෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම කරලා අපි රෝහලකට අරගෙන යන්න ඕනේ විදුලි සැර වැදීමකට. ඒ වගේම අකුණු සැර වැදීම. එතකොට ඒකත් අපි පිලිස්සීම වලට තමයි ගණන් ගන්නේ. එතකොට අකුණු සැර වැදීමකදී වෙන්නේ ඒ අකුණු සැර වැදීමකදී පිලිස්සීම එහෙමම උනා ඉවරයි. අපිට යාළඟට යන්න බය නැහැ. මොකද එයාගේ ඇඟේ නැහැ. අකුණු සැර වැදීමකදීත් වෙන්නේ ශරීරයට විදුලියක් ඇතුල් වෙන්නේ. එතකොට ඒ කොච්චර ප්‍රබල වැතිල් වෙලා තියෙනවා නම් සමහර වෙලාවට යාට කම්පණයටපත් වෙන්න පුළුවන්. එතකොට අර වගේම ශරීරයේ පේශි ඇකිල්ලා තියෙන්න පුළුවන්. එතකොට කම්පන තත්ත්වයටපත් වෙලා තියෙන්න පුළුවන්. සිහිය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ එයා හුස්ම ගන්න නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි එයා ළඟට යන්න බය වෙන්න ඕනේ නැහැ. විදුලි සැර වැදීම කෙනෙක් වගේ. එයා ළඟට ගිහිල්ලා එයාට අවශ්‍ය ප්‍රථම ආධාර දීලා ඒ පුජ්‍යලව රෝහලකට අරගෙන යන්න පුළුවන්. එතකොට අපි ඒ විදුලි සැර වැදීමකදී ඒ විදිහට තමයි ප්‍රථම ආධාර කරන්න ඕනේ. අනේ සහ මේ විදුලි සැර වැදීමකට ලක් නොවි ඉන්නත් අපිට දේවල් ටිකක් තියෙනවා නේ දැනගන්න. අනිවාර්යයෙන්.
ඒක අපි අර හදිසි අනතුරු වලදීත් කතා කළා මීට කලින් වැඩසටහනකදී. එතකොට විදුලි සැර වදින්න නැති වෙන්න ගෙවල් වල ගොඩාක් උපක්‍රම භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒවා මේන් ස්විච් එක තියෙන්න ඕනේ, ට්‍රිප් ස්විච් හරියට වැඩ කරන්න ඕනේ. ඊළඟට පොඩි ළමයිට අතට අහු වෙන්නේ නැති වෙන්න ප්ලග් බේස් හරියට ස්ථානගත කරලා තියන්න ඕනේ. ඊළඟට අයන් එක විදුලි උපකරණ අපි පාවිච්චි කරේදී කැඩුණු උපකරණ විශේෂයෙන්ම භාවිත නොකර ඉන්න ඕනේ. ඒ ගෙදර ඒ විදුලි උපකරණ වල මොනවා හරි ලීක් එකක් තියෙනවා නම් ඒව කරන්ට් වදිනවා නම් අපි ඒවා ඉක්මනටම නිවැරදි කරගන්න ඕනේ. ඒවා භාවිත කරන්න හොඳ නැහැ. මේ වගේ හැම දෙයකටම එහෙමයි. කලින්ම අම්මා ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ජීවිතය බේරගන්න අපිට ගොඩාක් මේ අනතුරු වලින් වළකින්න අපේ පරිසරයේ තියෙන දේවල් ගැන අපි අධ්‍යයනය කරලා දැනගෙන ඉන්න ඕනේ. අපි ඒකට කලින් කතා කළා නිවසේ සිදුවන අනතුරු පිළිබඳව පත්‍රිකාවක් මතක ඇති. ඔව් අපි මේ පත්‍රිකාවේ විස්තර ටික ඔක්කොම තියෙනවා. විතර එහා ගිය දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි දරුවන්ගේ ආරක්ෂාව කොහොමද තහවුරු කරගන්නේ කියලා. අතර මේ අවස්ථාවේදී පිලිස්සීම කියන කාරණාවේදී දරුවන්ගේ ආරක්ෂාව තමයි මම හිතන්නේ වැඩිහිටියන් විදිහට සලකන්න ඕනේ. අනිවාර්යයෙන්ම දරුවන්ගේ වැඩිහිටියන්ගේ සියලුම දෙනාගේ දැන් මේ ගෑස් සම්බන්ධ වෙනුත් අපිට තියෙන අනුකූල. එතකොට විශේෂයෙන්ම දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ, කාන්තාව ආරක්ෂා කරන්න ඕනේ. අපි මාධ්‍ය වලින් තුලින් දකිනවා නේද? ඉතින් ඒ උපකරණ භාවිතා කිරීමේදී හරි ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ජීවිත අපරාධ නිකරුණේ විනාශ වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී විදුලි පිළිසීමක් වුණොත් අනිවාර්යයෙන්ම විනාඩි 20ක් හොඳට සෝදලා රෝහලකට අරගෙන යන්න. එතකොට අර අපිට මේ යන තත්ත්වය වළක්වා ගන්න පුළුවන්, ඉක්මනට සුව වෙන්න පුළුවන්. සුව වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි ගෙදරදී හරි විදිහට ප්‍රථම ආධාර දීලා එක් කරගෙන ගියොත්. සාහසිය නැතිවීමකදී අපි අනිවාර්යයෙන්ම රෝහලට අරන් යන්නේ කියන කාරණාවන් ටිකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. සිහිය නැති රෝගියෙක් නම් සිහිය නැති රෝගියෙකු තියෙන ඉරියව්වට හරවලා තියලා අපි අරගෙන යන්න ඕනේ. මම හිතන්නේ මීට කලින් වැඩසටහනක අපි කතා කළා කොහොමද සිහිය නැති රෝගියෙකුට කරන ප්‍රථම ආධාර කියලා. ඔව් දැන් ඉතින් පිලිස්සීමක් වෙන්න පුළුවන් ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට. දැන් පිලිස්සීම් ගැන අපි මේ කතා කරපු නිසා මේ රසායනික පිලිස්සීමක්කදී අපි මොකක්ද කරන්න ඕනේ? ඔව් ඒක වැදගත්. අපි දැන් ඔය අපි කිව්වෙත් ගින්දරින් උණු වතුරෙන් තෙල් වගේ වලින් මේ වගේ පිලිස්සීමකදීනේ විදුලි සැර වැදීමකදී ඒ වගේම අපිට තව දකින්න පුළුවන් පිලිස්සීමක් තමයි රසායනික ද්‍රව්‍ය වලට පිලිස්සීම. ශරීරය. ඔව් විශේෂයෙන්ම ඇසිඩ්. ඔය දැන් සමහර තරහට ඇසිඩ් ගහනවා. එතකොට ඊළඟට ඒ රසායනික ද්‍රව්‍ය එක්ක වැඩ කරන කර්මාන්ත ශාලාවල ඒවැදිත් ඒවට පිළිස්සීමට ලක් වෙන්න පුළුවන්. එතකොට අර පළවෙනියෙන්ම අම්මා කිව්වා වගේ අපි වැළැක්වීම පළවෙනියෙන්ම වැදගත්. එතකොට ඒකට හරි නියමිත ග්ලව්ස් දාගන්න ඕනේ. ඊළඟට ඇස්වල ආරක්ෂාවට දාන්න ඕනේ. ශරීරයේ ආරක්ෂාවට ඒ ආකාරයෙන් අඳ ගන්න ඕනේ. ඒ සියලුම ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරලා තමයි අපි ඒ රසායනික ද්‍රව්‍ය වල ඒ කර්මාන්ත ශාලාවල කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට තමයි කරන්නේ. නමුත් යම් කිසි හදිසි අවස්ථාවකදී මේ අපි දකින සමහර ඇසිඩ් ගහනවා. නැත්නම් ඇඟට ඇසිඩ් වැටෙනවා. ඒ වගේ ඕනෙම රසායනික ද්‍රව්‍යයක් ශරීරයට වැටුණොත් විශේෂයෙන්ම ඔය පොඩි ගම්වල තියෙන රුහුණු පැකට් වල පිට කන හුණු වල පැකට් එකේ තියෙන ඒවේ මේ ඇස් වලට යන හුණු මේ වගේ දේවල් වුණොත් විනාඩි 45ක් සෝදන්න ඕනේ. ඉස්සෙල්ලා අපිට විනාඩි 20යි රසායනික දෙයකට පිළිසොන්ති විනාඩි 45ක් සෝදන්න ඕනේ. අර තියෙන රසායනික ද්‍රව්‍යයේ ඊටාම සියුම් මාංශ පවා ශරීරයෙන් යන විදිහට හොඳට සෝදන්න ඕනේ. ඒතකොට ඒ කොටසට තියෙන ඇඳුම් තියෙනවා නම් ඒව අයින් කරලා ඒ කොටස විනාඩි 45ක් යනකම් සෝදන්න. දැන් සමහරුන්ට ඔය කාලේ හරි ප්‍රශ්නයක්. විනාඩි 45ක් ඉන්න බෑ. සහ ඒ විනාඩි 45ක් ගෙදර ගත කරන එක මම හිතන්නේ එතනින් එහාට රෝගය සුව වීමේ ප්‍රවණතාව ඉක්මන් වෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට අපි විනාඩි 45ක් හොඳට සෝදලා ගියාම රෝහලට යනකොට වෛද්‍යවරයාට කරන්න තියෙන ඉතුරු භාගයක් ඉවරයි. ඊළඟට විශේෂයෙන්ම ඇස් වලට ඇසිඩ් වැටුණොත් ඇස් අර කෙමිය තියෙන භාජනයකින් ඇස් වලට වතුර වක් කර හොඳට සෝදන්න ඕනේ. එතකොට රෝගියාට කියන්න ඕනේ ඇස් දෙක කරකවන්න කියලා අපි භාජනයකින් වතුර වක් කරන්න ඕනේ ඇස් දෙක. ඉතින් ඒක ඉතා පරිස්සමෙන් කල්පනාවෙන් කලබල වෙන්නේ නැතුව දැන් ওই වගේ අවස්ථාවක හරි කලබලයි ස්ථානේ. මොනවද කරන්න කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඊළඟට වාහනේ ගෙනල්ලා පාරේ ඉන්නවා. අපේ ප්‍රථමාධාරකට ප්‍රථමාධාර දෙන්න දෙන්නේ නැහැ. දැන් මට ඒ අත්දැකීම් තියෙනවා. යන් ඉක්මනට හොස්පිටල් එකට ගෙනියන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා. විනාඩි 45ක් සෝදන්න. ඇස් වලට ඇසිඩ් වැටලා තිබුණොත් රසායනික ද්‍රව්‍යයක් ඕනෙම දෙයක් කියතින් ඇස් දෙක හොඳට කවුරු හරි වතුරක් කරකලා හොඳට කරකව සෝදන්න. අපිට ඒ ඇසිඩ් ප්‍රමාණය අයින් කරලා ඇස් වලට සිදුවන හානිය මොකද ඊටාම සියුම් පටක තියෙන ඇස් වල ඒව හානි වුණොත් එහෙනම් අපිට නැවත ඒව හදා ගන්න බෑ. අපි දැකලා තියෙන අන්ධ වෙන අය. ඒක නිසා ඒව ඇස් හොඳට සෝදලා විනාඩි 45ක්වත් රෝගියා රෝහලට අරගෙන යන්න බය වෙන්න එපා. ඒ කාලේ ගත්තා කියලා. ඒ කාලේ ගැනීම තුළින් රෝගියාට ඉක්මනට සුවය ලබා ගන්න හැකියාව තියෙනවා. ඔව්.
ඒ නිසා මේ මොනවා හරි අනතුරක් පිළිස්සීමක් වෙන්න පුළුවන් වෙනත් අනතුරුත් වෙන්න පුළුවන් අපි වෙන අනතුරු වුණාට පස්සේ මේ ගෙදරදී කොහොමද ප්‍රථමාධාර දෙන්නේ කියන එක කතා කරනකොට අපි කතා කරලා තියෙනවා මේ සිහියෙන් කලබල නැතුව කොහොමද රෝගියාත් එක්ක රෝගියා ගැන සිහියෙන් ඒ අවශ්‍ය දේවල් ටික හරියට කරන්න කියලා. මෙතනදී කලබල වුණොත් රෝහලට යනකොට මම හිතන්නේ ඊට වඩා සෑහෙන දේවල් ටිකක් වෙලා සහ රෝහලට ගියාට පස්සේ රෝහලේ ඉන්න කාර්ය මණ්ඩලයට පහසු වෙනවා ඔබේ රෝගය ඉක්මනින් සුව කරන්න පුළුවන් අවශ්‍යම ඊළඟ අවශ්‍ය කරන මේ ප්‍රතිකාරය ඔබට ලබා දෙන. ඒ නිසා මේ අපිට ගොඩක් පරිස්සම් කරන්න වෙනවා නේද? අපේ ගෙදර ඉන්න අය, චූටි දරුවෝ, ඒ වගේම වැඩිහිටියෝ අපිට සමහර වෙලාවට අමතක වෙනවා මේ ප්ලග් කොහොමද මේ වැඩ කරන්නේ සහ ඒවල තියෙන මේ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳව වැඩි හිතන්නේ. නමුත් ඕනෑම මොහොතක ඕනෑම සිදුවීමක් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක අපි මතක තබා ගමු. ඉතින් පිලිස්සීම් පිළිබඳව කතා කරා, පිලිස්සීම් වලට අවශ්‍ය කරන ප්‍රථමාධාර පිළිබඳව කතා කරා. මේ සියල්ල වෙනුවෙන් අපේ මැදිරියට අද සුවපත් නිවස වෙනුවෙන් ආවේ රත්නපුර මහනගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය ජයන්ති ප්‍රේමතිලක මහත්මිය. ආයුබෝවන් කියලා සම්දෙනා බොහොම ස්තුතියි. ඉතින් අපි සුවපත් නිවසින් මේ විදිහට සමගන්න ඔබට පුළුවන් උදා ඉරත් සමගින් රැඳෙන්නට.